දැන් අපි එහෙනම් පටන් අරගනිමු සතිವಾರේ. ප්‍රියංකා. හරි. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි. පළවන ප්‍රශ්නය. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ. මම දෙවන වර ඉදිරිපත් කරන කමඨහන් වාර්තාව මේ වේ. අඩුපාඩු ඇතොත් සමා වෙන සේක්වා. පසුගිය දවස් කීපයේ පර්යංක භාවනාවේදී ලබන අත්දැකීම් සඳහන් කරමි. විනාඩි කිහිපයක් ආනාපානයට සිත යොමු කෙරේ. කිරීමේදී එහි විවිධ ස්වરૂප හොඳින් දැකිය හැකි වන අතර ඊතා ඉක්මනින් හුස්ම වේ. මේ අවස්ථාවේදී හුස්මේ මුල් අග බැලිය හැක. නාස්කුවර දෙකට මාරු වන බව හොඳින් වැටහේ. ශරීරයේ දෙස බැලීමේදී පාදවල ස්පර්ශය පමණක් දැනේ. කොන්ද හා බෙල්ල පිළිබඳ අවබෝධයක් පමණක් ඇත. අනිත් ඉන්ද්‍රයන් නොදැනෙන තරම්ය. ශබ්ද වලින් බාධාවක් නැත. නමුත් හුස්ම සියුම් වී ගිය පසු එහි මුල අග නොපෙනේ. හුස්ම ගන්නා බව පමණක් දැනේ. ශබ්ද ඇසීම හා වේදනාව දැඩිව ඇතිවේ. මෙය මගේ නොවේ යයි සිතීමට උත්සාහ කර සිටියේය. හුස්ම නොදැනී ගියේය. ඊතා සියුම්ම හුස්ම ඇතැම් විට දැනේ. දැන් ශබ්ද ඇසීම හා වේදනා ගොඩක් වැඩිය. ශරීරයේ බර ගතියක් දැනේ. හරියට පිළිමයක් වාගේ දැනේ. හුස්ම පිළිබඳව සිතීමට උත්සාහ කළ නමුත් භාවනාව නතර කිරීමට සිත් විය. මින් ඉදිරියට කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව ඔබ වහන්සේගෙන් උපදෙස් වෙමි. ඔබ වහන්සේට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. ඔය විදිහට භාවනා නතර කරන්න හිතුවට ඒකත් ඒ බව දැනගෙන දිගට භාවනා කරන එකයි අවශ්‍යතාවය. ඔතනින් එහාට තමයි අතරම භාවනාව කියන්නේ. මෙතෙක් වෙලා තියෙන භාවනාව සඳහා සූදානමක්, ගෙපොල කැපීමක්. ඉතින් ඉස්සරහට වැඩි වෙන්න හදනකොට කම්මැලි වෙන එකේ දෝෂයක් නෑ. ආයෙත් දවසක ඕක හම්බ වෙනවා. අන්නේ දාට දැන් තමයි භාවනා පටන් ගන්නෙ කියලා ඉදිරියට යන්න වැඩි වෙලා ඉන්න බලන්න. අපි එහෙමයි ස්වාමීන් වහන්සේ. හරි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් සතිය. අද සක්මන පටන් ගත්තේ උදේ 3:00ටය. නිදිමතක් නැතිකමත් භාවනාවට වැඩි කැමැත්තක් නැති විය. එහෙත් සක්මන පටන් ගත්තෙමි. මොනවත්ම නොහිතා ඔහේ ඇවිද්දෙමි. සිහිය ලෙස ප්‍රකට වූයේ ඇවිදින ඩොග් ශබ්දයටය. ශබ්දයේ දෙසම සිහි තබා ඇවිද්දෙමි. ශබ්දයේ ටික වේලාවකින් පෙරළුණේ ශරීරයේ පාදයේ සිට ඔළුව දෙසට පවතින කම්පන තත්වයකටය. එදෙස බලා සිටීමේදී අත් දෙක හිරිවැටීගෙන ඔළුව දෙසට ගොස් හිස් මුදුනෙන් එය පිට වී ගියේය. ඉන්පසු මුහුණේ රස්නයක් පිටවීමට පටන්ගෙන ශරීරයේම ගිනි පිටවෙන්නාක් බඳු විය. එයද අඩු වී වැඩි වී නැති විය. මෙසේ විනාඩි 20ක් විතර ගිය විට එකපාරට මට සිතුවිලි ආවේ නැහැ කියා සිතුනි. ඒ මම සතිය මැදට පැන කොනිත්තා බැලීමක් බඳු විය. පශ්චාත්තාපයක් ඒ ගැන නොසිතුනි. මෙච්චර දේවල් වන ශරීරයට සිතුවිල්ලක් තව එක දෙයක් විතරක් බව හැඟුනි. ඉන්පසු නිතරම වාගේ සිතුවිලි ආවේය. මමද සමහර සිතුවිලි සමග බැඳී ගියේය. ආයාසයකින්ම සිහිය තිබුණ බව දැනුනේ මම ඒ සිදුවන දේ දන්නා නිසාය. ගේ ඇතුලේ ඇවිදින බැවින් එකතැනක් මන් තීරුව රස්නය හා සිසිල් වෙන්වන තැනක හඳුනා ගැනීමට හැකි විය. පටන් ගැනීමේදී තිබුණ අලසකම දැන් නැත. මම මේ දිනවල ලොකු සතුටකුත් නැති දුක්ඛකුත් නැති මොකද්දෝ ගතියකින් කල් ගෙවමි. අනුකම්පාවෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. මේ මුළු එකම නිකන් මේ කම්මැලිකම ගැන උනන්දුවක් නැතිකම ගැන ලොකු අරමුණු වීමක් වෙලා තියෙනවා. ඒ නිසා ඒකත් තියාගන්න මම අරමුණු කෙරුවේ කම්මැලිකම කියලා. කම්මැලිකම තියෙද්දි වැඩේ කරනකොට තමයි කම්මැලිකමේ මුලැමැදාක දැක් ගන්න පුළුවන් වෙන්නේ. එතකොට යනවා. එතකොට අපි කම්මැලිකම පිළිබඳව නොකිය කියනවා. අහගෙන හිටියොත් මේ කම්මැලිකම පැත්තෙන් හොඳ ලස්සන වார்த்தාවක් මේක. ඒ නිසා කම්මැලි වුණයි කියලා වැඩ නොකර ඉන්න එපා. කම්මැලිකමේ තියෙද්දිත් කරලා කම්මැලිමුවාවෙන් කම්මැලිකමේ තේමාවෙන් රචනෙ ලියන්න. එතකොට ඒක නැති වෙනවා කියලා කියන්නේ සතුටක්. ඒක තමයි දවස පුරාම තියෙන්නේ දුකත් නැති සැපත් නැති තත්ත්වයක්. ඒකට තව පුරුදු වෙයි. ඒක සඳහා ඒ කම්මැලි වෙනවා නම් ඒකත් අපේක්ෂා කරගෙන ඉදිරියට යන්න හිතවිලි හොයනවා වගේ කම්මැලිකමත් හොයලා බලන්න. ඒකත් ඔය ජීවිතේ එක කොනක් විතරයි. අපි යනවා ඉදිරියට. ඊළඟට පුංචි ළමෙක් කියපු ප්‍රශ්නයක්. වොයිස් එකක් තියෙන පොඩ්ඩක් ඉන්න ස්වාමීන් වහන්සේ.
Dear Bhante, I'm going to talk about my meditation in Sri Lanka. First, what I did was walking meditation. First, when I did it, when I was turning, I lost my focus and went back, but I didn't care. I relaxed and went back to the walking meditation. Some were hot and some were cold. This time there was no hot, some were hot, half was hot and half was cold. And then we did sitting meditation. In the sitting meditation, something weird happened. When I was sitting, I used to have a back cushion, but then my mind was like, no need the back cushion. So then when I took it out, the whole time, I was without a back cushion. And some were hot and some were cold. And then after that, and some were even half hot and half cold. And the in-breath was cold, and the out-breath was hot. And that's the end of my meditation. Good. And I wish to know your age, your name, kind of thing. It may be too much private. If you don't mind, next time when you are reading, you may say your name, say your age, and description is good because even the distractions happens, you can bring it back the attention to the walking, and even without the cushion, you feel like sitting. This is the way we are experimenting ourselves while doing. So you can see the hot and cold and half hot and half cold. So when they become half hot, half cold, they are the equal. When the hot and cold, there's a contradictory black and white difference. So likewise, changes are happening. So you are smart enough to report them. So continue to practice and continue to report like this. Report is very clear. But only thing is, I expect 2 more information, your name and the age. And if you don't mind, who is helping you to do meditation, your mother or father or anyone, that also will be some additional information. Thank you very much for joining with us. සක්මන් භාවනාව. මම 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශික්ෂාවකි. සක්මන් භාවනාව ආරම්භයේදී දෑත් පසුපසට කරගත්ෙමි. ඉන්පසුව වම දකුණ ලෙස මෙනෙහි කරමින් කිහිප වරක් සක්මන් කළ අතර පසුව එය අතහැර දැමුවේ එලා ඇති ලනුපැදුරේ පැදුර මත දෙපා ගැටෙන ආකාරය කෙරෙහි අවධානය යොමු වූ බැවිනි. මෙලෙස දිගින් දිගට සක්මනෙහි යෙදීමේදී මාගේ පාදවලට විවිධ දේ දැනෙන්නට විය. පැදුරේ රළු ගතිය මෙන්ම එහි තද ස්වභාවයද සිරුරේ බරද පාදවල විලුඹේ සිට ඇඟිලි දක්වා විහිදෙන්නට විය. තවත් විටක මාගේ පාදයන්ට දැනෙන ඒ විවිධ සංවේදනා නොදැනී ගොස් මාහට පාද පොළවේ තබන සද්දය ඇසේ. වරක ඊතා සියුම්වද තවත් වරක තීව්‍රද ඇසේ. මෙලෙස ස්පර්ශය හා ශබ්දය අතර දැන් ඇතැම් අවස්ථාවන්හි සමාවෙන ස්වාමීන් වහන්සේ මෙලෙස ස්පර්ශය හා ශබ්දය අතර දැනීම ඇතැම් අවස්ථාවන්හිදී උවමාරු විය. දිගින් දිගටම සක්මන් කිරීමේදී විවිධ සිතිවිලි සිතට නැගෙන අතර ඒවා හඳුනා ගන්නෙමි. ඉන්පසුව ඒවා නැවත පාද කෙරෙහි අවධානය යොමු වීමෙන් නැති වී යයි. පර්යංක භාවනාව. ආරම්භයේදී සුදුසු ස්ථානයක වාඩි වී සිරුර පහසුවෙන් තබා ගත්ෙමි. ඉන්පසුව මා ඉඳගෙන සිටින ඉරියව්වත් සිරුරේ අත්පා ගැටෙන ස්ථානවලට දැනෙන රස්නයක් දැනගත්ෙමි. ඉන්පසුව මාගේ මූල කර්මස්ථානය වන පිම්බීම සහ හැකිලිම කෙරෙහි සිත මද වේලාවකින් යොමු විය. භාවනාව කිරීම පුරාවටම මාගේ පිම්බීම සහ හැකිලීම විටක කෙටි බවත් විටක දීර්ඝ වූ බවත් දැනුනි. පිම්බීම අවසන් වී හැකිලීම ආරම්භ වීමට පෙර යම් විරාමයක් පවතින බව තේරුම් ගියේය.
නැවතත් හැකිලීම් සහ පිම්වීම අතර එනම් නව හුස්මක ආරම්භයකට පෙර සාපේක්ෂව වැඩි විරාමයක් කෙරෙහි මගේ සිත යොමු වේ. ඇතැම් අවස්ථාවල යම් යම් වේදනාවන් ඇතිවන විට ඒ දෙස බලා සිටින අතර සමහර අවස්ථාවල වේදනාව පවතිද්දී සිත මූල කර්මස්ථානයේ තබාගත හැක. මුල් කාලයේ විනාඩි 10ක් පමණ වන කෙටි කාලයක් භාවනා කළද මේ වන විට මට එය විනාඩි 45ක් පමණ කාලයක් දක්වාද වර්ධනය කරගත හැකි වී ඇත. ධර්ම අවවාද ලබා දෙන සේක්වා. සොයතා දසනායක. සන්තෝෂයි. තරුණ පිරිස අපිත් එක්ක සම්බන්ධ වෙනවා දකින්න. අපි හිතුවේ මේ අපි නාකි වැඩි අපිත් එක්ක හදා වේදා ගන්න කැමති නැහැ කියලා. මේක බොහොම වටිනා. ඒ වගේම හරීම නැවුම් එකක්. ඉතින් අර පොළව වැලි අනුපැදුර ඇවිදිනකොට ඒකේ තියෙන රළු ගති, ගොරෝසු ගති දැනෙනකොට ඒකේ අනිත් පැත්ත තමයි පය මෘදු ගතියක් තියෙනවා, මෙලෙක් ගතියක් තියෙනවා. ඒකයි මේ ස්පර්ශයේදී අර අනික් පාර්ශවය අපිට වැටෙන්නේ. ඉතින් ඒ වගේ හැම ස්පර්ශයකම අපි බැලුවේ නැත්තම් පේන්නේ එක පෘෂ්ඨයයි. නැත් භාවනා ඉස්සරහට යනකොට තේරෙනවා ස්පර්ශයක් සිද්ධ වෙන්නේ වෙනස් කලාප දෙකක් එකට හැපීමෙන්. ඒ වෙනස් කලාප දෙකකින් අපේ හිත අල්ලන්නේ එකයි හැම වෙලාවෙම. ඉතින් අර භාවනා කරනකොට ඉස්සරහට අපි ඒක පොඩ්ඩක් අනවශ්‍ය අමෝරාවෙන් බලනවා නෙවෙයි, දැනගෙන යනවා අපේ හිතට 50%ක්වත් සංසිද්ධිය අහුවෙන්නේ නැහැ. ඉතින් අර භාවනා කරන එක නේක දන්න කමම එයාට මේ ඥානෙ පැතිරෙන්න, විකාශය වෙන්න, විවිධාංගීකරණය වෙන්න තල්ලුවක් වෙනවා. ඉතින් ඒක තමයි අපේ මොටිවේෂන් එක ඉස්සරහට යන්න. ඒ පරියන්කේ ඉන්නකොට තියෙන පිම්බීම හැකිලිමෙත් ඒ කෙටි බව දිග බවේ වෙනස් වීම, ඒ වගේම හුස්ම ගන්න ඉස්සෙල්ලා ඒ හම්බෙන විරාමයේ වගේ දේවල් අර වගේ ඒ සාපේක්ෂතාවය අවබෝධ කරගන්න තියෙන දොරටු මේ ක්‍රමෙම තියාගෙන ගමන් උනාට වැඩි ආරවට යන්න එපා. ආරව පිළිබඳවත් තියෙන නිරීක්ෂණය සහ ඒ නිරීක්ෂණය කරපු දේවල් වාර්තාවට ඇතුළත් කිරීම තව තව කරන්න බලන්න. එතකොට වාර්තාව හරීම විචිත්‍ර වෙනවා, සිද්ධි බහුල වෙනවා. ඒ වගේම ලියනකොට ඉදිරියට යන්න ලොකු ධෛර්යයක් වෙනවා. විභාගයකදී ප්‍රශ්න වලට උත්තර ලියමනේ විශේෂ දක්ෂකමක් එයි. අපි බලාපොරොත්තු වෙමු ඉතර රිට්‍රීට් වලට සම්බන්ධ වෙලා මේ විදිහට වාර්තා කරන්න උනන්දු වෙලා ඉදිරියට යන්න කියලා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ, සක්මන් භාවනාව මම 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් වෙමි. අද දින මම මෙම කමඨහන් වාර්තාව ලියන්නේ සක්මන් භාවනාව පිළිබඳවයි. ප්‍රථමව මම සක්මන් පැදුර එලා ඒ තුල වේගයෙන් කීප වාරයක් ඇවිද්දා. එවිට මම මෙනෙහි කරා. මම දැන් ඇවිදිමින් ඉන්නේ නිදාගෙන නොවේ, ඉඳගෙන නොවේ, හිටගෙන නොවේ, සතියෙන් ඇවිදිනවා කියලා. මෙනෙහි කරා. ඉන්පසු මම දැන් පිටිපසට බැඳගෙන වම දකුණ ලෙස මම සමාවෙත් ස්වාමීන් වහන්සේ ඉන්පසු මම කියනක් දන්නේ කාපු ගමන් කැමැතේද වන්දන්නේ. මටත් නම් කැමැති ඇවිල්ලා තියෙන ඔබ දැන් කිව්වොත් මාත් බුදිය ගන්න. දැන් කියන එකට දැන් කියලා කියනවා. සමාවෙත්. තමයි දෙන්න ළඟ හිටියනම් මම දන්නවා දෙන හැටි. ඉන්පසු මම දෑත් පිටිපසට බැඳගෙන වම දකුණ ලෙස කිහිප වාරයක් මෙනෙහි කරා. ඉන්පසු මම මෙනෙහි කිරීම අතහැර දමා කකුලට දැනෙන දේවල් දිහා බලාගෙන හිටියා. එවිට මට සක්මන් පැදුරේ තද ගතිය, ගොරෝසු ගතිය මට තේරුණා. ඒ වගේම මට පැදුරේ රස්නයක් තේරුණා. ඒ වගේම මට මගේ කකුලේ ඉස්සෙල්ලාම වැදෙන්නේ විලුඹ බවත්, ඊළඟට කකුලේ උඩ කොටසත්, අවසානයේට පා ඇඟිලි වලත් සුලැඟිල්ල ලෙසත් අවසානයේට මාපට ඇඟිල්ල වැදෙන බවත් මට තේරුණා. ඒ වගේම කකුලෙන් ඉස්සෙල්ලාම වදින්නේ වම් පැත්තේ ධාරේ බව මට තේරුණා. මගේ හිත ශබ්දවලට හා රූපවලට පිට ගියා. මට ශබ්දයක් ඇහුණ විට මම හිතුවා දැන් මගේ කයේ තිබ්බ සිත, පාදයේ තිබ්බ සිත කනට ඇවිල්ලා කියලා. මට තේරුණා. නැවත සිත පැමිණියා කියලා තේරුනේ දකුණ ලෙස නැවත මෙනෙහි වූ නිසාය. රූපයකට සිත ගියද මට තේරුණා මගේ කයේ තිබ්බ සිත ඇසට ගොස් ඇති බවත් මම මෙනෙහි කරා. නැවත සිත කයට පැමිණියා කියලා තේරුනේ දකුණ ලෙස මෙනෙහි වීම නිසා. විනාඩි 30ක් සක්මන් භාවනා කර එතනින් පිටව ගියා. ධර්ම අවවාද ලබා දෙන සේක්වා. සතිපාසල් සිසුවියක්.
පියුමි පබසරා 8 වන ශ්‍රේණිය. මට නම නම් මතකයි මොකක් හරි එකකින් කොහෙන්ද මට මතක නැහැ පබතර. එතකොට තුන් පොලක් තියෙනවා මේක ඇත්තටම අගේ කළ යුතු නැත්තම් වටිනකම එකක් ඇවිදිනකොට දැන් මම ඇවිදිමින් ඉන්නවා නිදාගන්න නෙවෙයි කියන එක තේරෙනවා. දෙක මෙනෙහි කිරීමක් අවශ්‍ය නැහැ. මට දැන් බලා ඉන්නවා කියනකොට ඉස්සලා ලියුමේ වගේම සමාන්තර වාක්‍ය ටිකක් යනවා. ලනුපැදුරේ තියෙන තද ගතිය, ගොරෝසු ගතිය වැටෙනවා, උණුසුම් ගතිය වැටෙනවා. ඒ වගේම හිත පිට යනවා. ඒතර හිත පිට යන්නේ රූප බවට දාන්නවා. ඉතින් ආපහු එනවා. එනකොට නාසිකාග්‍රේ දකුණු නාසිකාග්‍රේ කියලා මේව හරීම ෂාප්. හරීම මේ බොහොම තීක්ෂණව වාර්තා කරලා තියෙනවා. ඒ නිසා උපදේශ හොඳට ලැබලා තියෙනවා, වැඩ කරලා තියෙනවා. ඉතින් මේ ලියන කෙනා සතුටින් ඇති කියලා මම හිතනවා. මොකද මේ වාර්තාවේ තරම් හොඳයි. ඉතින් මේ විදිහට දෙකක් තුනක් ලියන්න දුව. ඒතර බෑන්ඩ් ඔයා විභාගෙදී පුදුම විදිහට දන්න දේ හරියට ඉදිරිපත් කිරීමේ දක්ෂකම පන්තියේදී ටීචර්ගෙන් දැනගන්න පුළුවන් වෙයි, විභාගෙදී දැනගන්න පුළුවන් වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මෙහෙම සතිපාසලේ ඉගෙන ගන්න ළමයි ටිකක් ඉස්සරහට පාර්ලිමේන්තුවට ගිහිල්ලා අපිට හොඳ රජයක් පිටවලා දෙයි කියලා. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සක්මන් කරන්න තෝරාගත් ස්ථානයේ දෙවරක් ඉහළට පහළට ගමන් කර ඉන්පසු සක්මනට සිත යොමු කළා. පාද පොළවේ පතිත වන විට වම් පාදයේ දකුණු පාදයේ කියා සිතමින් සක්මන් කළා. අවට ශබ්ද ඇසුණා. ඒත් සිත පිට නොගොස් සක්මනටම යොමු වී තිබුණා. පාද පොළවට ස්පර්ශ වන විට විලුඹේ සිට ඇඟිලි දක්වා පොළවේ ගැටෙන හැටිත් පිටුපස පාදයේ ඒ ආයුරින්ම එසවන හැටිත් දැනුණා. ආපසු හැරෙන විට මුලින්ම පොළොවට ස්පර්ශ වන්නේ පාදයේ ඉදිරි කොටස සහ ඇඟිලි බව දැනුණා. ඇස් වියලෙන බවක් දැනුණා. එවිටම ඇස් පිල්ලන් ගැසෙන හැටි දැනුණා. සක්මන් කළ කාලය තුලම කිහිප විටක් වෙනස් සිතුවිලි ආවත් ඉක්මනින්ම සක්මනට සිත නැවත යොමු වුණා. සක්මනේ ඇති රිද්මය නොවෙනස්ව තිබෙන බවක් දැනුණා. පර්යංක භාවනාව සක්මනෙන් පසු පර්යංකයට පහසු ඉරියව්වකින් වාඩි වුණා. සිරුරේ ඉරියව්වට සිත යොමු කළා. සිරුර මනසින් දකිමින් ඉන්නා විට નિરાයාසයෙන්ම හුස්ම දැනීම ඇති වුණා. මුලින් නාසය සහ තල්ල ප්‍රදේශයත් පසුව උදරය ආශ්‍රිතව හැකිලීම් පිම්බීම් වශයෙන් දැනුණා. සුළු වේලාවකින් කය නොදැනී හුස්ම පමණක් බඩ ප්‍රදේශයේ තද ගතියකින් දැනුණා. කොන්දේ සහ පිටේ ගැස්සීම් ස්පන්දන දැනෙන්න පටන් ගත්තා. සිරුර දකුණු පසට ඇලවෙන බවක් දැනුණා. සතිමත්ව සිරුර කෙලින් කර ගනිමින් නැවත සිරුරේ ඉරියව්වට සිත යොමු කළා. වෙනස් සිතුවිලි ආවත් ඊතා ඉක්මනින් ඒ බව දැනී නැවත හුස්මට හිත යොමු කළා. සිත පිටත ගිය වෙලාවට කයේ ඉරියව්වට සිත යොමු කළ විට නැවත හුස්ම රැල්ල පහසුවෙන් දැනෙන බව තේරුණා. දිගු හුස්මක් ගැනීමේ අවශ්‍යතාවයක් පර්යංකය තුල සිටි මුළු කාලය තුල 6 වතාවක් පමණ දැනුණා. ඒ හැම අවස්ථාවකදීම කය නැවත ඍජු වෙන බවක් දැනුණා. කයේ දැනීම නැති වී හුස්ම දැනීමද ඊටමත් යන්තමින් දැනෙන වේලාවලදී කොන්දේ සහ පිටේ ගැස්සීම් වැඩි බව දැනුණා. ස්පන්දන දැනෙන විට හුස්ම දැනීම විමසිල්ලෙන් බැලුවත් හුස්ම දැනුනේ නැහැ. උඩුකය ඉදිරියට පසුපසට පැද්දීමක්ද සිදු වුණා. ඌවමනාවෙන් හුස්ම දෙසටම සිත යොමු කළ විට ගැස්සීම් ස්පන්දන හා පැද්දීම් නතර වුණා. ඉනෙන් පහළ කොටස බර ගතියක් සහ කකුල් හිරිවැටි ඇති බවක් දැනුණා. උඩුකයේ දැනීම අවම වී තිබුණා. සිරුරේ වැඩි අපහසුතා දැනුනේ නැති නිසා පර්යංකෙන් නැගිටින්න අවශ්‍යතාවයක් දැනුනේ නැහැ. විනාඩි 45ක් පර්යංකයේ හිටියා. ඔබ වහන්සේගේ උපදෙස් වලට අනුව අද උත්සාහයෙන් වැඩි වේලාවක් පර්යංකයේ හිඳීමට හැකි වුණා. ඔබ වහන්සේට පින්වත් වේවා. නිදුක් නිරෝගී සුව ලැබේවා. මේ භවයේදීම උතුම් නිවනටපත් වේවා. ත්වන් සරණයි. ඔව් මේක හොඳ වාර්තාවක් කියලා කියන්න පුළුවන්. උනන්දු කරන සුළු කියන්නේ එච්චරම රිමාක්ස් එහෙම නැත්නම් කිව යුතු කාරණා මොනවාක්වත් නැහැ. මේ ඇතිවෙච්ච ගැම්ම දිගට පවත්වාගෙන යන්න වැඩමුළුව ඉවරුණත් දිගට ගැම්ම පවත්වාගෙන යන්න කියලා අපි යනවා ඊගාව මේ ප්‍රශ්නෙට. Most Venerable Bhante, during walking meditation, noted the lifting, moving,
and noted that one can only observe one area of the foot at a time. Most of the times before, when I did this meditation, I thought I could observe what the right foot was doing when the left was being lifted, and vice versa. How it was interesting to note, even in one foot, I could only one area properly, and how the mind goes, for example, from the placing of through to the big toe. With utmost gratitude for your invaluable guidance and support, and may you organizers and participants achieve the supreme bliss of Nibbana. Teruvan Saranai. So when you are looking at the passive action in the body, you feel like third person, someone else. So it's a completely teledrama like. They are performing, you don't know. So later you may understand when you are looking at gathering, when you are looking at a teledrama, when you are looking at anything happening, what a fraction you know. But if you are sharp enough, you can look at the others also. But many people get puddled mind to see the other. But if you look at it as a hobby, very adventurous, as far as it is not disturbing, please continue the same. We are moving. Yes. Most Venerable Bhante, during an hour of cycling, I attempt to be mindful. Noted the circular motion of each leg as I pedaled. Noted the weight changing from left to right foot. The weight change on the seat from right to left. And when going uphill, extra pressure applied. More on right than left side. But on 2 occasions, more pressure on the left. After a while, this happened automatically, rather than my deciding which foot to put more pressure. I was aware of the sounds of birds, smell of the flowers and the wind on my arms, shadows of birds on the ground as they flew above but not distracted. I noted the change of pressure on the bike handle and the change of the brakes when needed, but was mainly concentrating on the legs and the road, of course. At the end of the cycle ride, I appeared to be walking automatically too. Thank you for your continued guidance. Nivan suwa to both you and organizers. Teruvan Saranai. So that cycling is almost like walking meditation. So more than riding a bus or something like that, you can have a lot of rejuvenation or dramatic part in cycling. So later you may find some similarities in just walking on the ground, and both will be mutually helpful. I wish may it be mutually helpful for walking meditation. We are moving forward. Teruvan Saranai. ඔබ වහන්සේගේ ධර්මදේශනාවලටත් කමඨහන් වලටත් දිගටම සම්බන්ධ විය. බොහොම පිං සිදු වේවා ඔබ වහන්සේට. පසුගිය දවසේ සක්මණෙන් පසු පර්යංකයකට වාඩි වී හුස්ම දැනීම දෙස බලා සිටින විට එයද නොදැනී ගොස් ඉන්නා බවට තිබූ දැනීමද නොදැනී ගියේය. ඉන්පසු කිසිම දෙයක දැනීමක් නොමැතිව හිස් තැනක සිට යම් වේලාවකට පසු යම් ආකාරයේ දැනීමකට පත්විය. ඒ අවස්ථාවේ එන දේ දිහා බලා සිටින විට නැවතත් කිසිම දෙයක් නොමැති හිස් තැනකට ගොස් යම් වේලාවකින් දැනීමකට පත්විය. මෙලෙස භාවනාව පැයකට පමණ පසු අවසන් විය. ඉන්පසු අද උදේ පැයක් සක්මණෙන් පසු පර්යංකයට වාඩි වූ විට පෙරමෙන් හුස්ම සංහිඳී ගොස් ඉන්නා බවට දැනීමද නැති වී ගියේය. පසුව සෑහෙන වේලාවකට පසු හිස් තැනක ඉන් අවදි වී යම් දැනීමකට පත්විය. නමුත් ඒ දැනීම ඊතා හිස් බවක් වූ අතර ඒ දෙස බලා සිටින විට ඒ දැනීම් ස්වභාවය වරහන් ඇතුලේ දියේ ගිලෙනවා මෙන් ගිලී ගොස් නැවත ආයමත් හිස් ස්වභාවයකින්
යුත් දැනීමකටපත් විය. ඒ දෙස බලා සිටින විට ඒ ස්වභාවයෙන් මද වේලාවකට පසු යම් යම් සිතිවිලි ඇවිත් යන දෙසත් ඒ ඉන් ඇහිමකට මාරු වෙන දෙසත් බලා සිටීමෙන් ටික වේලාවකට පසුව භාවනාව අවසන් විය. ගරු ස්වාමින් වහන්සේ ඉදිරියට භාවනාව කරගෙන යන්නට උපදෙස් ලබා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා. ඔබ වහන්සේ මේ භවයේදීම නිවන් දකින්නට මේ සියලු කුසල කර්ම හේතු වාසනාම වේවා. වහන්සේට තෙරුවන් සරණයි. මේකේ ආගෙන ඉන්නකොට තේරෙන්නේ නැහැ ඇත්තට ඒ දැනීම දැනෙන වෙලාවද වඩා හොඳ නොදැනීම දැනෙන වෙලාවද කියලා. ඒක හොඳයි. එහෙම වෙන එක යමක් දැනෙමින් භාවනා යනවා යමක් නොදැනීමෙන් භාවනා යනවා. නැත්නම් දැනීමේ සතිය තියෙනවා නොදැනීමේ සතිය තියෙනවා. හොඳ අවදියෙන් ඉන්න තමන්ගේ හිත මේ දෙකෙන් කොයි එකටද අපේක්ෂා කරන්න කියලා. කොයි එකද උපේක්ෂා කරන්න කොයි එකද අපේක්ෂා කරන්න කියන එක වාර්තාවට පුළුවන් නම් ඇතුල් කරන්න නැති වෙන කියන්නේ කිසි කනගාටුවක් වෙන්න බෑ. නැති එක තමයි හොඳ. තියෙනවා නම් අන්න ඒකෙන් අපිට පොඩි ඉඟියක් ගන්න පුළුවන්. ඒක නිසා වෙනස් වීමට ඉඩ තියලා මේ දෙකෙන් හිත වඩා මනාප වෙන්නේ කැමති වෙන්නේ කොයි එකටද කියන එක දැනෙන්න අරින්න. එතකොට පුළුවන් තව ඉදිරියට යන්න. ඔහොම ඉදිරියට යන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ මූලික කර්මස්ථානය පිම්බීම හැකිලිම. මුලින් කය දෙස බලා හිඳිනවා යන්න මෙනෙහි කරමි. ටික වේලාවක් එසේ සිටින විට උදරයේ පිම්බීම හැකිලිම දැනේ. පිම්බෙනවා හැකිලෙනවා යන්න වාර දෙකක් පමණ මෙනෙහි කරන විට මෙනෙහි කිරීමට නොහැකිසේ දැනේ. එවිට පිම්බෙන හැකිලෙන ආකාරයේ දෙස බලා සිටිමි. පිම්බෙන විට මුඛයේ සිටම ඉදිරියට ඇදෙන ආකාරය තද ගතියකින් දැනේ. හැකිලෙන විටද මුළු උඩුකයට චලනය වන ආකාරය තද ගතියකින් දැනේ. දත් හා තොල්ද චලනය වන බව දැනුණද උදරයට සතිය යොදමි. හුස්ම වාර කීපයක් වරහන් ඇතුලේ 5ක් පමණ යන විට පිම්බෙන හැකිලෙන ආකාරය සියුම් වී නොදැනී යයි. එවිට ශරීරයේ හැපෙන තැන් හා දිව හා දත්වල හැපීමද දැනේ. හුස්ම රැල්ල සියුම්ව එය නොදැනී යන ඇතැම් අවස්ථාවල සිතිවිලි වලට හිත යයි. එය ටිකකින් සිත පිටත බව සිහි වී උදරයට හිත යෙදූ විට ඊතා සියුම් ආකාරයෙන් උදරයේ පිම්බීම හැකිලිම ප්‍රකට වේ. සක්මන් භාවනාව හදිසි අනතුරක් නිසා හා ආතරයිටිස් රෝගය නිසා සක්මන් භාවනාව විනාඩි 20කට පමණ සීමා වේ. වම දකුණ ලෙස මෙනෙහි කරමින් සක්මන් කරමි. පාදයේ ටයිල් පොළවේ තද ගතිය දැනේ. නිතර හිත පිටතට යයි. නැවත පාදයේ යටිපතුලට තද ගතිය ඇති බව දැනේ. උපදේශක් පතමි. ස්වාමින් වහන්සේට නිරෝගී සුව පතමි. සක්මන් භාවනාව තමයි ආතරයිටිස් රෝගයට බේත. ඒ නිසා ටිකක් කරන එක ලොකු හයියක්. ඕක දිගට කරගෙන යන්න. ඕක ටික ටික වැඩි වෙනකොට සාපේක්ෂව මේ රෝගේ අඩු වෙන හැටි තේරුම් ගන්න පුළුවන් වෙයි. උඟ දෙනේ ආතරයිටිස් කියලා සක්මන් නොකර ඉන්නවා. ඉතින් ඒකෙන් වෙන්නේ රෝගේ වැඩි වෙන එක. ඒ නිසා ආතරයිටිස් රෝගෙට තියෙන බේත සක්මන් කියලා හිතාගෙන ගොඩක් වද කරගන්න එපා. ටික වැඩි කරන ක්‍රමයේ ඉගෙන ගන්න. එතකොට Tamanටම තේරෙයි බේත ඕකමයි කියලා. පරියන්කේදී හොඳ විස්තරව නැත්නම් සවිස්තරව වාර්තා කිරීමේ ක්‍රමයක් හම්බෙලා තිනවා. ඒ කියන්නේ හොඳ සතුටින් වැඩි යනවා. ඒක දිගට මේ විදිහට කරගෙන යන්න. නිතිපතා කරන්න ඔය තියෙන ලෙඩ රෝග දත් අයින් වෙලා ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙමු. ඉදිරියට යන්න. අපි යන ඊගා ප්‍රශ්න. අවසරයි ස්වාමින් වහන්සේ. ආශ්වාසයට හා ප්‍රශ්වාසයට හිත යොමු කොට සිටියෙමි. සියුම් ආශ්වාස ප්‍රශ්වාසයෙන් පසු ධාතුන්ගේ ස්වභාවය දැනේ. ඒ දෙසම බලා සිටියෙමි. පොර රහසේ හිත වෙනත් අරමුණකට ගොස්ය. වෙනත් අරමුණකට ගිය හිත වෙන එකකි. භාවනා අරමුණ දෙස බලා සිටින සිත වෙනත් සිතකි. මේ වෙනස දකිත්ම පිටතට ගිය සිත නැවත භාවනා අරමුණට පැමිණේ. හිත පිටතට යෑම හා නැවත භාවනා අරමුණට ඒම දෙස බලා සිටීම විනෝදයක්සේ දැනේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙසේ සිදුවිය හැකිද? තෙරුවන් සරණයි. ඔය වෙච්ච දේ ගැන ඉතින් මයින් අහලා වැඩක් නැහැ. උනේ දේ උනා.
නමුත් ඒක අපේ වාසියට අවාසියට කියලා දැනගන්න එකයි තියෙන්නේ. ඉතින් ඒ පිටකයේ හිත ආපහු ගන්න පුළුවන් වෙච්ච එක පිටකයේ හිතේ බල කැවිලීමක්. ආයෙට බලයක් නැහැ ඊට පස්සේ. ඉතින් ඒ නිසා ඒ විනෝදාංශයෙම දිනු කරලා පුළුවන් තරම් ඕන තරම පිට යන්න අරින්න කියන බය වෙන්න එපා. යන හැම වෙලාවෙම මට ගන්න පුළුවන් කියන විශ්වාසය දිනු කරන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නට. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව කරන්නෙක්මි. මූල කර්මස්ථානයේ හිත පිහිටවාගෙන එහි විස්තර බලමින් සිටිමි. ඒ අතරේ කමඨහන් ප්‍රශ්න ඉදිරිපත් කිරීමට සුදුසු ප්‍රශ්න හා විස්තර පිළිබඳ මතකයන් පැමිණේ. මෙම අභ්‍යන්තර කතාව නිසා භාවනාව එක දිගට කරගෙන යාමට අපහසුය. සමහර විට එසේ විතර්ක පැමිණීම අඩුය. තවත් විටක විතර්ක වැඩිය. එවිට පරයන්කෙන් නැගී සිටිමි. උපදේශ පතමි. ත්වන් සරණයි. ඔය ඒ වෙලාවට අපිට තියෙන අර විතර්ක අඩු වෙලාව ප්‍රයෝජන ගන්න වැඩ ගන්න එකයි. වහින වෙලාව බලලා කොයි තැම්පත් කරන ගොඩගොවියෙක් වාගේ කටයුතු කරන්න කියලා තියෙනවා. ඕක තමයි කාගෙත් தত্ত্বය. එක්කෙනෙක්ගේ தত্ত্বය නෙවෙයි. ඒකට සූදානම් වෙලා ඒ විතර්ක අඩු වෙලාව පුළුවන් තරම් භාවනා කරන වෙලාව නැත්නම් වැඩ ගන්න වෙලාව කියලා හිතාගෙන කරන්න පහු වෙනකොට විතර්ක තියෙද්දි උනත් කරගන්න පුළුවන් තරම් විශ්වාසයෙන් ඉඳ ඉඳ තියෙනවා. දැනට අපි යටහත් පහත්ව නිතර්ක නැති අඩු වෙලාවෙන් වැඩ ගන්න උත්සාහ කරමු. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ ධර්ම දේශනා වලට කමඨහන් වලටත් දිගටම සම්බන්ධ විය. බොහොම පිංසුදු වේවා ඔබ වහන්සේට. පසුගිය දවසේ සක්මණෙන් පසු පර්යංකයට වාඩි වී හුස්ම දැනීම දෙස බලා සිටින විට එයද නොදැනී ගොස් ඉන්නා බවට තිබූ දැනීමද නොදැනී ගියේය. ඉන්පසු කිසිම දෙයක් දැනීමක් නොමැති හිස් තැනක සිට යම් වේලාවකට පසු යම් ආකාරයේ දැනීමකට පත්විය. ඒ අවස්ථාවේ එන දේ දිහා බලා සිටින විට නැවතත් කිසිම දෙයක් නොමැති හිස් තැනකට ගොස් යම් වේලාවකින් දැනීමකට පත්විය. මෙලෙස භාවනාව පැයකට පමණ පසු අවසන් විය. ඉන්පසු අද උදේ පැයක සක්මණෙන් පසු පර්යංකයට වාඩි වූ විට පෙරමෙන් හුස්ම සංසිඳී ගොස් ඉන්නා බවට දැනීම නැති වී ගියේය. පසුව සෑහෙන වේලාවකට පසු හිස් තැනක අවදි වී යම් දැනීමකට පත්විය. ස්වාමීන් වහන්සේ සමාවෙන්න මේ කියවපු එක. තමාවක් නෙවෙයි දෙන්න දෙන්නේ නෝ. ඉතින් ස්වාමීන් වහන්සේ එක දිගට ඒ දෙකක්ම එක්ලා තියෙනවා. මේ ඕකනම් මට කියවලා තියෙනවා කියලා අහුනේ නෑ. ඒක මට අහුවෙච්ච එකම හොඳයි. ඊගාවේ රිට්‍රීට් එකේදී උඹව ගන්නෑ මං. ලොකු දෙයක්. අවසරයි ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව. අද දින සක්මනේදී බොහෝ වාරයක් වෙනස් සිතුවිලි වලට සිත ඇදී ගියත් නැවතත් ඉක්මනින්ම සක්මනට හිත යොමු වුණා. පතුල් වල පොළවට ස්පර්ශ වන දැනීම වෙනදා මෙන්ම දැනුණා. ආපසු හැරීමේදී දකුණු කකුලේ පතුල එකවර සම්පූර්ණයෙන්ම පොළවේ වැදෙන බවත් වම් කකුලේ පතුලේ ඉදිරි කොටස පමණක් පොළවේ වැදෙන බවත් දැනුණා. සක්මනේදී මුළු සිරුරේම සම්පූර්ණ චලනය රිද්මයක් ලෙස දැනුණා. විනාඩි 45ක් සක්මනේ යෙදුණා. පර්යංක භාවනාව. සක්මනෙන් පසු පර්යංකයට වාඩි වුණා. සිරුරේ ඉරියව්වට හිත යොමු කරමින් සිටිද්දී හුස්ම වැටීම දැනෙන්න පටන් ගත්තා. හුස්ම ඉහළට ගැනීම දකුණු නාස්පුඩුවෙන් දැනුණා. පහළ වැටීම උදරයේ උඩු කොටසේ දැනුණා. ආශ්වාසය කෙටි බවත් දැනුණා. ප්‍රශ්වාසයේ උදරයේ ඉහළ කොටසේ තද පීඩනයක් සහිත තල්ලු වීමකින් සිදුවන බව දැනුණා. ආශ්වාසයෙන් පසු මද විරාමයකින් ප්‍රශ්වාසයේ සිදුවන බව දැනුණා. එලෙසම ප්‍රශ්වාසයෙන් පසුව මද විරාමයකින් ආශ්වාසයේ සිදුවන බව දැනුණා. ටිකකින් සිරුර නොදැනී ගියා. හුස්මද ඊතා සියුම්ව දැනුණා. මුළු සිරුරම බරගතියක් සහ හිරිවැටි ඇති බවක් දැනුණා. උකුල ප්‍රදේශයේ ගැස්සීම් ස්පන්දන කීප විටක් දැනුණා. බොහෝ සිතුවිලි ඇති වුණත් ඒ බව දැනී නැවත හිත සිරුරේ පිහිටීමට සහ හුස්මට යොමු වුණා. දිග හුස්මක් ගැනීමේ අවශ්‍යතාවයක් කිහිප විටක් දැනුණා. කොඳුයට පෙර දිගේ වේදනාවක් දැනුණා. දකුණු කන තුල හිරවීමක් සහ කැසීමක් සමග මුසු වූ වේදනාවක් දැනුණා. ඒත් සිත හුස්මටම යොමු වී තිබුණා.
පර්යංකෙන් නැගිටින විට විනාඩි 40ක් ගත වී තිබුණා. ඊයේ ධර්මදේශනාවෙන් පසු තවත් වීර්යය වැඩි වුණා. උපදෙස් ලබා දී භාවනාව දියුණු කර ගැනීමට උපකාර කරන ඔබ වහන්සේට පින් සිදු වේවා. නිදුක් නිරෝගී වේවා. මේ භවයේදීම නිවන් සුව ලැබේවා. මෙම දුරස්ත භාවනා වැඩසටහන සංවිධානය කරන සියලුම දෙනාට ස්තුතියි. ඔබ සියලු දෙනාත් නිදුක් නිරෝගී වෙත්වා. භාවනාව වැඩි දියුණු වී භව ගමන කෙටි වේවා. තවත් බණ අහලා ඒ වීර්ය තන වඩා ගනිත්වා. ඔය ඊටු වාර්තා ලියලා තියෙන ටික හොඳයි. ඉතින් ඒ ධෛර්යය ඇති වෙන ක්‍රමය සක්කාද ධර්මයේ හැටි. ඉතින් ධර්මයට අහුම්කම් දෙමින් වීර්ය වඩා ගනිමින් ඉදිරිය බලන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසරයි ස්වාමින් වහන්සේ. Walking meditation. Started at 3 in the morning. Entered the meditation mode by starting with the correct speed and the great desire to perform meditation. Mind was alert with unavoidable vitakka vichara. Yesterday's sermon was reverberating in the mind. Felt we were under great protection and guidance of Swamin Wahansa. Felt pressure on the heel. Felt the effort of the toes in taking the grip. After some times, the forced effort of walking was relaxed. The heel relaxed the grip. On the toes relaxed. But that effortless action changed and came back to the normal way. Felt pain along the right arm along with the pain on the right side of the abdomen. It was there for some time and it turned into a burning sensation and it was developed towards the chest and a need to birth. Sitting meditation. Could settle down to the sitting posture easily and perform the meditation with a wholesome mind. Yesterday's sermon basically answered all the doubt in meditation. Breathing, no movement of abdomen was not prominent at all. Not sure whether the vitakka vichara mindset was on, but ongoing thinking was there. Entered into a deep silence within, but conscious of the fact the breathing was not prominent. About 40 minutes for a household noise, I jerked and got out of this deep, silent, settled mindset, not knowing for a moment so to where I am. Much merit to you, Swamin Wahansa. Thiruvan Saranai. So appear to be very encouraged and energetic sitting. So under such circumstances, do it in a regular way to reap the maximum benefits. Do longer sitting and regular sitting together with walking meditation. Report is good. ගෞරවනීය ස්වාමින් වහන්සේ ටික කලක සිට ඔබ වහන්සේගේ උපදෙස් අනුව ආනාපාන සති භාවනාව පුරුදු කරන අයෙක්මි. සක්මන් භාවනාව සිදු කිරීමේදී රළු වැලිවල රළු බවත් සියුම් වැලිවල සියුම් බවත් වැටහේ. ටික වේලාවකින් දකුණු පාදයේ කෙටි වී කොර ගසන බවක් දැනේ. අතරින් පතර සිත පිට යයි. මේ ආකාරයෙන් විනාඩි 30ක් පමණ සක්මන් කළ පසු සක්මන નિરાයාසයෙන් ස්වයංක්‍රීයව සිදුවන බවක් දැනේ. දැන් වම හා දකුණු කකුල් දෙකෙහි වෙනසක් නොමැත. සමානව දැනේ. රළු වැලි සියුම් වැලි කියා වෙනසක් නැත. ඒකාකාරී බවක් දැනේ. ශබ්ද සිතිවිලි වලට සිත පිට යයි. වෙනත් කෙනෙකු ඇවිදින්නාක්සේ මට මාව පෙනේ. මේ ආකාරයෙන් ස්වයංක්‍රීයව සිදුවන සක්මන දෙස විනාඩි 45ක් පමණ බලා සිට කෙලින්ම පර්යංකයට යොමු වෙමි. පර්යංකයේ වාඩි වී කයට සිත යොමු කරමි. ශරීරයේ ඇති උණුසුම් බව වැටහේ. ගිනිදැල් පිටවෙන්නාසේ දැනේ. ආශ්වාස ප්‍රශ්වාස නොඇටහේ. ඉඳ හිට සියුම් ආශ්වාස රැල්ලක් මතුවී නැති වී යයි. බාහිර ශබ්ද හා සිතුවිලි වලටද සිත යොමු වේ.
ටික වේලාවකින් එකිනෙකට සම්බන්ධයක් නොමැති අපැහැදිලි සිතුවිලි නොවන රූප වාගේ දේවල් එක දිගටම පෙනෙන්න පටන් ගනී. ඒවා කලින් දැක ඇති ඒවාද නොවේ. කලබලකාරී ගතියකින් යුක්තයි. වේගයෙන් දිගටම ඒවා ගලා එයි. අතරින් පතර කලින් දැක ඇති රූපද පෙනෙයි. මුල්ලකට වී සිදුරකින් ඒවා දෙස බලා ඉන්නාක්සේ දැනේ. මේ වන විට කය ඉතාමත් තද ගල් ගැසුණු ආකාරයකින් දැනේ. මෙසේ විනාඩි 30ක් පමණ සිටින විට දකුණු කකුලේ වලලු කර ප්‍රදේශයෙන් වේදනාවක් මතුවී දණහිස දක්වා පැතිරී යයි. තද දැවිල්ලක් ඇතිවේ. ඒ දෙසම බලා සිටින විට ක්‍රමයෙන් වේදනාව කඩදාසියක් පෙඟෙන්නාසේ තුනී වී යයි. සිතට සතුටක් දැනේ. දණහිස අභ්‍යන්තරයේ තවමත් උලකින් අනින්නා වැනි වේදනාවක් පවතී. මේ ආකාරයෙන් පැයක් පමණ පර්යංකේ රැඳී සිටිමි. උපදේශ පතමි. තෙරුවන් සරණයි. ඔය විදිහට මුල්ලක ඉඳලා බලා ඉන්න ක්‍රමේ තමයි ක්‍රමේ. වෙන ඕන දෙයක් වෙච්චවයි. Taman ඒක නිකන් අනුගේ දෙයක් බලා ඉන්නා වගේ හොඳ විදියක්. ඒ මුල්ලක ඉඳලා බලා ඉන්නා වගේ කෙරෙන්න ආරින්න. දන්න දේත් පේනවා, නොදන්න දේත් පේනවා. ඒ බලා ඉන්නා තාක්කල් Tamanට තේරෙයි. මේ සතියත් එහෙම නැත්නම් ඇති ඇටියක් තේරෙන්න පටන් ගන්නවා. ඒක තමයි ක්‍රමේ දිගට කරන්ට ලැබේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ඇතුළු මෙම ඩිස්ටන්ස් රීට්‍රීට් එක සංවිධානය කළ සියලුම කලන මිතුරන්ට මාගේ හදපිරි ප්‍රණාමය පුද කරමි. මෙය මාලද ස්වර්ණමය අවස්ථාවකි. ස්වාමින් වහන්සේ ලෝකවාසී කුඩා දරුවනට මාසකට වරක් පමණ සුළු වේලාවක් හෝ සතිපාසල වැනි ඩිස්ටන්ස් ප්‍රෝග්‍රෑම් එකක් ලබා දිය හැකිද? විදේශයන්හි සිටින දරුවන්ට විශේෂයෙන්ම මෙය මහත් නිදානයක් වනු ඇත. ඔබ වහන්සේ ඇතුළු මෙම ඩිස්ටන්ස් රීට්‍රීට් එක සංවිධානය කළ සියලුම කලන මිතුරන්ට පින් සිදු වේවා. නිරෝෂා සුමනසිංහ ටෙක්සාස්. මේ වැඩ දැනටමත් කරනවා. මේක වුණාට පස්සේ අමරනාත්ව හම්බෙන්න අමරනාත් කියලා දෙයි දැනට කෙරෙනේව සහ කරන්න බලාපොරොත්තු වෙන දේවල්. එතකොට ලියපෙකනට උනන්දුවක් ඇති වෙයි. අපිත් සන්තෝෂයෙන් මේ වැඩ කරන්නේ. ස්තුති කරාට ස්තුති. අපි යනවා ඉදිරියට. ඊළඟට ස්වාමීන් වහන්සේ සින්දුවක් තියෙනවා. කාටට කියපොද කාටට කියන්නේ කියලා ඔය මේ කවුරු ළඟ ස්වාමීන් මේක නෑ රෙකෝඩින් එකක් තියෙන පොඩ්ඩක් ඉන්න මට මේක. එහෙනම් කව නැත්තම් මේ කවුද? මන්ට කියන්න බෑ. ඒනුක අදින්දු කියන පටන් ගත්තොත් එහෙම මේ පැත්තේ ඉන්න කුරුළු සත්තුත් ගස් වලින් නැගිටලා යනවා. කියෝ. Tiku apet obe muniver gun sarana devai sit kumakata den duk bimudo rakinemu ap sit tirimat vi mama den metan kiya asarana ap vet සරණ ගෙන්දෙන ඔබ පුතුමෙකි සතිමත් බව අගයන ලොව තිරිමත් ගුණවත් දුපුතේ කියාපත ඔබ ඔබේ තිරිමත් මඟ සරණ ලබයි තන කුමකට අප බිය විමුදෝ Tienemu pahyuk satimat vi dirimat luwak nara Tianne paapudi taruwanni satimawat soyala Tiruwan saranai සුවපත් වේවා. මට කොපි එකේ වණ්ඩය කියලා මං ඉල්ලා හිටිනවා මේ සවුන්ඩ් වොයිස් කට් එකේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මං ගාව තියෙන ප්‍රශ්න ඉවරයි. හේමන්ත බරපතල ප්‍රශ්නයක් ඒක. හේමන්ත මේ මට කෙනෙක් කියලා හැවලා තියෙනවා කවි පෙළක් මේකට දාන්නද කියලා. මේ එයාට කියන්න පුළුවන්ද දන්නේ නැහැ. ඔයාට ඒවල මං කිව්වා ඊමේල් එකට දාන්න කියලා. හරි බලමු. මට ලැබිච්ච කවි පෙළක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ධර්මදේශනාවේදී සඳහන් කරා ටිබෙට් ජාතික මහින්ද ස්වාමීන් වහන්සේ ගැන.
ඉතින් ඒ හින්දා මේ ඒ ස්වාමීන් වහන්සේගේ කවි වගේම කවි පෙළක් කියලා තිනවා මේ ටිබෙට් ජාතික හාමුදුරුවෝ ලිව්වේ ජාතිය රැක ගන්න. ඔබ වහන්සේ කතා කරන්නේ අපි ජාතියෙන් එතර කරන්න. ඉතින් ඒක කියවන්නේ ටික. හොඳයි බලමු කටහඬ හොඳද කියලා කියමු බෑ. තු බනටයි පන දෙන්නේ නිස්සරණය පෙදෙසින්නේ සිල් සුලඟයි මේ එන්නේ අවදි වෙන්න මිනිසුන් දෙව්ලොව දෙවියන් එන්නේ නිස්සරණය බබලන්නේ යෝගී පිරිස හික්මෙන්නේ බණ අසමින් සැනසෙන්නේ කායික රණ දෙරණ මතේ ඇලි ගැටි මල මොහොතේ හිස්තන බලමින් මෙලෙසේ සැනසෙනු බව බලනු සිතේ යෝගී පිරිස කෙරෙහි නැමි ධම්ම ජීව නමින් හිමි පෙව්වේ උතුම් සදහම්මි දරුවෙනි නුඹටත් පොවමි දහම ඇසූ මෙසිරිලකේ සම්බුදු සිසිලස සුරකේ අවිදු අඳුර එයින් මැකේ මිස පිටු විස කටු නොරැකේ තමන් ලැබූ දහම සිතේ එතෙර වෙන්න මගක් වෙතේ එන දේ දකින සිතේ අත නොහලොත් පලක් නැතේ සිතුවිලි රැස කොටු වෙද්දී යන එක හිත නොවාදී සමසිත ජයගත් පරිදි සිහි කරපං හිත පැහැදී මං කවි දෙක තුනක් ඇරියා ඒත් මං අවසාන කවියත් කියනවා බුදු සමිඳුන් තෙද බලවත් ආමග අප සිහි කෙරුවොත් දැනගයි ඔබේ ගතත් සිතත් බුදු හිමි වැඩ ඉන්න බවත් එමයි ස්වාමීන් වහන්සේ සාදු සෑහෙන ෆයිට් එකක් දෙනවා හේමන්තත් කටහඬ හොඳයි ඒ වගේම මේ තවත් කීප දෙනෙක් ඉල්ලීම් කරලා තියෙන ස්වාමීන් වහන්සේ මේ දිගටම මේ රිට්‍රීට් පවත්වන්න කියලා මේ විදියට ඉතින් මැසේජස් වල තිබ්බ ගොඩක් දෙනෙක් අපි කප්මල්ටත් මම කිව්වා අමරනාත්ත් කියනවා ඒකෙන් අපි ඉදිරියේ මේ වගේ රිට්‍රීට් ගණනාවක් කරන්න බලාපොරොත්තු වෙනවා ස්වාමීන් වහන්සේ විදියට. ඔය මම හිතන්නේ ඒකට ඔක්කොම පසුබිම සකස් වෙලා තියෙන්නේ. ඒ වුණාට මේ අපි දවස් 10 කඩලා කරන එක හරි වටිනාකමක් තියෙනවා. ඒක දිගට කරන්න ගියොත් ඕක අපි ආයේ මොනොටොනි එකට වැටෙනවා. ඒ නිසා ඒ කාලය ඇතුළත අපි රිට්‍රීට් ඕගනයිසර්ස්ලා මාරු කර මේ ප්‍රශ්න කියවන අය මාරු කර එක කටහඬවල් දෙන්න ඕනේ. එතකොට මේ අපි ආටිස්ලා පුරුදු කරනවා එතකොට. ඊගාවෙකට මේ සිඩ්නි කට්ටිය ලෑස්තිලා ඉන්නවා. ඊට පස්සේ මම හිතන අමරනාත් ගාව දිග ප්ලෑන් එකක් තියෙනවා. කමල් දැනට පෙළ ගැහිලා ඉන්නවා. ඒ අනුව අපේ මේ සුනන්දානන්ද ස්වාමීන් වහන්සේ මයිත් එක්ක බොහෝම ළඟින් සම්බන්ධීකරණය කරමින් මතක් කරමින් වැඩේ දැනට යනවා. ඒ නිසා කවි කියන්න ඕන අයටයි රිට්‍රීට් කරන්න ඕන අයටයි ප්‍රාර්ථනා කරන් තියෙන්නේ ඇඳිරි නීතිය දිගට පවතිවා කියන එක තමයි. අපි ලැබිලා තියෙන ප්‍රශ්න අවසන් ස්වාමීන් වහන්සේ මට හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් මේ වෙලාවේ අපිට අමරනාත් පුළුවන් උදව් වෙන්න.
අවසරයි ස්වාමීන් වහන්සේ. හොඳයි. මෙහෙත් මම කවි දෙකක් තියෙනවා. මම ඒගොල්ලන්ට අවස්ථාව ලබා දෙන්න අවසරයි. දැන් අමරනාථ කියන්නේ නෑනේ. මම නම් කවි කියන්නේ ජීවිතේට හඳුරන්නේ. මම මේ බය වෙලා හිටියේ බැරිලවත් කියයි කවි කියන්න ගියොත් මකුලක් වෙනවා කියලා. කාටවත් ළඟ ඉන්න කාට හරි කියන්න අමරනාථ හරි. රාජිකා නංගි මම ඔයාලට දෙනවා මයික් එක. කියපන් දඟ කාලේ හොඩි කාලේ හිතුවක්කාර කොල්ලෙක් වෙන්න ඇති කියලා. අනේ කවිය කියන්කෝ රාජිකා. අවසර ස්වාමීන් වහන්සේ මොකක්ද ඒ කවිය? ඔබ කිව්වේ මේ පොඩි කාලේ දඟ කොල්ලෙක් වෙන්න ඇති කියලා. මං කිව්ව මට මතක නෑ ස්වාමීන් වහන්සේ. මෙල්බන් වලදී? ඒක මම ලියපු එකක් නෙවෙයි ස්වාමීන් වහන්සේ. මම ලියපු එක වෙන එකක්. මම මුලින්ම කිව්වේ මගේ එක. ඊට පස්සේ හරි ඔය බයිලා කියන්නේ તો කවියන් කියපන්. එහෙමයි ස්වාමීන් වහන්සේ අවසරයි. උතුම් තුනුරුවන නම දිමි සිරස නමා බැතින් දුර සිටින ගුරු හිමි වඳිමි මෙමා දුරින් හිඳ කෙරුණු වැඩමුළු තුන අසන් කියන කවි මිතුරනි සවනයෝ කොරෝනා ඇවිත් නසරන වීලෝ බලාගත්තු අත බලමින් නැත තවම වලාවක අඳුරු දිලිසෙන ඉරකි හැම වෙලා ලැබුණි දකින්නට සතියේ මහිම පාසල රාජකාරිය හැම දේ ගෙදර දාසිය ගුරුවරිය මව වෙමි මම නිතර වාසිය අරංගෙයි හිර වූයෙන් මෙවර මා සති වැඩීමට එමි මේ හැම අතර සනසන මහිත නිති දේශනා බණ ඇසින දින දින සති පවුල ලොකුවන බව දැනින වනසන අප ඉදිරි පිට හිමි හිඳිනු මෙන අනවිනසූනියම් දුරු විය මඟ නිවන අතපසු වැරදි ගැන ලත වෙනු කිම මිතුර අතටම අසුව ඇති මේ මොහොතයි පවර වටපිට නොබල යන ලෙස සිහියෙන් අතුර ලද ලද මොහොතේ සතියම වඩපන් මිතුර දස බල පිරුණු සම්බුදු හිමි මම වඳිමි දස අතරහත් උතුමන් බිහි වෙයි නොනිමි රස බන අසා මම තව වෙර දරමි දස බල පිරුණු රහතෙක් මා තුල සොයමි සරියුත් මහ තෙරුන් සිහිපත් වන නිතර පිළිවෙත් පුරන ගුරු හිමි වඳිනෙමි වැතිර කවුරුත් කළ කුසල් පිළි අරගෙන මෙවර අසමත් කරනු මැන මෙතනින් භව සසර නිසරණයේ කවුරුත් සිහියට නැගිනි අමරනාත් ප්‍රියංකා හේමන්ත වැනි කවර හෝ කෙනෙක් දිරිදුන් මෙත් සිටිනි සසර දුක් ගෙවා නිවනට යති තුටිනි සැමියක් දෙමාපිය දූ දරුවන් ගෙදර මට මෙන් ඔබට සහයෝගය දුන් නිතර අයටත් බෙදා දෙමු මේ කුසල්ලේ අතර අපටත් අනුමෝදන් ව නිවනට යමු මිතුර එපමණයි ස්වාමින් වහන්සේ මේ භවය ඔබ වහන්සේගේ අවසාන භවය වේවා ඒ වගේම නිස්සාරණ වනේ ස්වාමින් වහන්සේලාටත් අපිට සහයෝගය දුණු පවුල්වල හැමදෙනාම මේ වැඩසටහන සහභාගී වීමටම මේ කුසල අනුමෝදන් වෙලා මේ
උඹට චරිචුරු ගන්න නැතුව ඉස්සරහට යන්න ලැබේවා. අනුන්ට චරිචුරු ගන්න එපයි කියන්න ඕනේ නැහැ. උඹ චරිචුරු ගන්න නැතුව ඉස්සරහට බලන්න. එතකොට අනිත් ඔක්කොම යන බව තේරෙයි. සාදු සාදු දරුවන් සරණයි හාමුදුරනේ අවසරයි. තව එක්කෙනෙක් උත්සාහගෙන හිටියා මම එයාට අවස්ථාව දෙනවා අපේ හාමුදුරනේ. ඔව්. සුරංගනී ඔබට අවස්ථාව. සුරංගනී කියපන් කවිය. ස්වාමීන් වහන්සේ කවියක් නන්නේ මේ කවි බොහෝ සෙයින් ඇහුවනේ දැන්. දරුවන් සරණයි. මම මේ භාවනාවේ ප්‍රශ්නයක් පාවිසු කතා කරන ඕනේ අර කෙල්ලත් උඹේ කවිය කිව්වා. ඔය ඕක පැත්තක දාලා කවියක් කියන්න. මට ඕ ආයින්න ඕන කම නැහැ. කවියක් කියලා අපි යනවා දැන් gediya ගහන තව පොඩ්ඩකින්. ඔන්න භාවනා කතා වැඩෙනවා අමරනාත් කියන්නේ කායරි අහගනි. මම කවියක් කියන්කෝ. එහෙනම් මම අර ඉස්සෙල්ලා මුලින් ලියපු එකක කවියක් කියන්න ස්වාමීන් වහන්සේ. ඔය මොකක් හරි කමන්නේ කවි කියන නාමයෙන්. කක්කරි කවන්නේ. කවි මතකක් නැහැ. පාඩම් එකයි මම ළඟට එනකොට මතක් කරනවා ඊට පස්සේ හරි. ප්‍රශ්නයක් අහන්න ආවේ. නෑ ඒව නෑ. ඒ දැන් ප්‍රශ්න අහන වෙලාව ඉවරයි. ඒ තැචිවාරි ඉවරයි දැන්. දැන් ඉන්නේ කවිය අහන මූඩ් එකේ. ඔබ වහන්සේ දවසක් බණකට කියපු සින්දුවකින් තමයි මේ කවිය ලිව්වේ මං එහෙනම්. කවි පද දෙක තුනක් කියන්න. හොඳයි. පොඩ්ඩක් ඉන්න ඔහොම ඉන්න gediya ගන්න. හරි ලෑස්ති. ස්වාමීන් වහන්සේ මේ කවිය නම් අහලා තියෙනවා පරණ එක. කමන්නේ. අපි අහලා නෑ කමක්. පුරුදු සුපුරුදු භාවනාවක මිහිර හුදකලාවක් නිසා තබමි මා සිත නාසිකාග්‍රයේ හුස්ම එන යන හැටි බලා සිසිල තෙරපුම මට දැනේ නලියනා උණුසුම දැනේ තිගු හුස්ම රැල් ඇවිත් යාමෙන් ටිකෙන් ටික කෙටි වී ගියා කාලයකට පසු මගේ හුස්මේ පහස මට නැති වී ගියා හුදකලාවේ නිසංසල බව සිත ප්‍රබෝධයට පත් කළා හිතට දැනුණු සියලු සංඥා ප්‍රශ්න කළ විමසුම් කළා භාවනාවේදී නොයෙක් සංඥා මගේ සිතවල් මත් කළා බුදුරදුන් හෝ දෙව්දතුන් දුටුවක් මගේ හිත දැන් පිට ගියා හිස් බවින් යුතු සොඳුරු බව තුල සිටිවිල්ල යයි දැන් ගලා කෙසේ සමහිත පවත්වන්නද තවම මට නැත වැටහිලා භාවනාවේ ඉදිරියක් ලෙස දිවි මගට එය යෙදුමතා ගනිමිදිරියක් එසේ කෙරුමට ප්‍රයෝජනයක් සලකලා සාහිත්‍යයේ සුන්දරත්වය කෙලෙස් බව තව වැඩි කළා පසින්දුරන් තව නිදාගෙන නැත ගැලවුමක් ඉන්නත මිදා
උපන් අකුසල් අඩු කරන්නට සිතාමා මෙහි පැමිණියා අහෝ කරුමෙකි කෙලෙස් වඩමින් මා අතින් මෙයලිය උනා සිහිය නිතරම පවත්වන්නට මහඟි උපදෙස් දුන් නිසා ගරු ස්වාමිනී ඔබ දෙපා වැඳ මතනි නිවනේ සුව සැපා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අනිත් දවසේ මම ප්‍රශ්න අහන්න. අවසරයි හාමුදුරනේ. තව තරංග කියලා එක්කෙනෙක් අත උස්සලා තිනවා. එයාට මම දෙන අවස්ථාව. දැන් ඉතින් තුරංගිට ආය ප්‍රශ්න අහන්න ඕනේ නැහැ. කවිය තියෙන ඔක්කොම මේ ප්‍රශ්න එන හැටි, විසඳෙන හැටි. ආය අලුතෙන් ප්‍රශ්න අහන්න ඕනේ නැහැ. ඒ නිසා කමටහන් සුද්ධුණයි කියලා හිත හදාගමු. අපි යනවා තරංගට. ඒ පරණ ප්‍රශ්නයක් ඒක ස්වාමී. ඒ ඌව ගණන් ගන්න. පරණ ඌව අපි ගන්න දැන් ගන්න කෙල්ලන්ගේ නෑම්බියන්ගේ නෑ මොකද පැංගිරි විසින වයසේ කෙල්ලන්ගේව විතරයි ගන්න. ඔය නාකි ආච්චිලාගේ පරණ ප්‍රශ්න ඕනේ නැහැ අපිට. අපි යනවා මරණාත් ඉස්සරහට. තරංග. පටන් ගන්නද? ඔව්. කියන්නේ. වෙලා ගන්න දැන් අපි වෙලා පැනලා තියෙන ඉක්මන් කරන්න. අයියෙන් කතා කරන්න. අත්පය හැම දුවනටයි හිතේ මේ අත දුවයි ගත නිවෙනා දින අදයි සත්‍ය අපිට වැඩක් නැතේ විත්ත අතට පලක් ලැබේ දිව්ව කයද නිසල්මනේ සෙව්වයමක් හිමින් හැරේ නෙට්ටයගෙන හිඳගත්තේ අත් දෙකගෙන බැඳගත්තේ ඇස් දෙක විවරව නොඉන්දේ කන් දෙක හැර බලමියනේ ඈත සිටන් ඇසුණු දෙයා ළඟින් ඇසුණු එම සංඥා මා සිටිනා තැන මෙතනා නොම විමසා හඬ නොවසා උඩට ගස්ම හුස්ම ගොඩයි හෙළන හුස්ම ඊට අඩුයි ඒ අතරද හිඩසක් මැයි කියා දුට යන්නාවෙන් උරේ හුස්ම අනේ පැන නම් කය නිසල්මනේ බෝතලයක මේ ඉන්නතේ නිසල්මනේ හිඳ කය මේ නිවන සිතක් ඇත නොනේ කිහිප දිනක් මේ සාහිඳ ගලන දුකක් නුහුලාගෙන සතිය දිනක් පාසා හිඳ හඳුන ගතනේ නිවනාසිත ඉන්දි කඩු තුඩකින් ලුවිත කම්පන තරංග දුවාවක් උරයක හිඳගෙන දූ සිටියත් කයනම වියදුක් ගියා විරියගෙන හිඳතේ දකිනු හැකි විය සිත්සේ මම නොවේමි කයමේ සතිය වටහා ගතිමි සුවසේ. පළවෙනි කවිය ආයෙ කියන්න පුළුවන් නම් හොඳයි. ඉස්ලාම කවිය ආපහු කියමු. දොරබොර කර හඬ තලයි අතපය හැම දුවනටයි සිත ඒමේ අත දුවයි ගත නිවෙනා දින අදයි. සාදු සාදු සාදු. හොඳ විදිහට ලියලා තියෙනවා. නමුත් මේ සිග්නල් වල දුර්ලභමක් තියෙනවා. මේ ඒ නිසා ලියපු එක අපිට එවන්න. එතකොට අපිට පුළුවන් ඒක තව පණ ගස්සලා වැඩ ගන්න. අපි එතන මෙතන නතර කරනවා අමරනාත්. හේමන්ත. එහෙමයි සායනංශ. ඔව් එතකොට අපි විනාඩි 5ක විතර ඕවර් ටයිම් ක්ලේම් කරනවා. මේ මොකද ගෙඩිය ගහලා විනාඩි 5ක් ගිහිල්ලා තියෙනවා. මේ හවස 4:00ට අපි හම්බ වෙනවා. එහෙමයි. එහෙනම් අපි මේ පැත්තේ මියුට් කරනවා. සීල් තෙනාට තෙරුවන් සරණයි.